ඔහුගේ දේවතුන් ඔහුගේ සිත්විලි කල්පනා ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ බලවත් කරන්න ශක්තිමත් කරන්න ආශිර්වාද කරන්න අපට අවශ්‍ය පෝෂණය අද දිනේදී ස්වාමීනි ඔබගේ සෙනඟට නිදාස් කළමන ඔබගේ ආත්මයන් වහන්සේ අප මැද සිටින්න අප ඔබ වහන්සේගේ වචනේ වෙතට යොමු කරන්න ආශිර්වාද කළමන යේසුස් වහන්සේගේ නාමයෙන් සියලු බාධාවේ පව් අපි කඩා බෙදලා යේසුස් වහන්සේගේ උතුම් බලවත් නාමයෙන් ආමේන්. දාවිසාර කෙනෙක් මසුංගමෝ සහෝදර ජයන්තට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේගේ වචනය ඒ සභාවට නිදාස් කරන පිණිස ඔබලම වතාවට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දෙවියන් වහන්සේගේ සෙනඟට දෙව වචනේ නිදාස් කරනවා මේ ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේගේ වචනේ දෙව සභාවට නිදාස් කරන පිණිස. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙන් පියෝ දිව්‍යන් වහන්සේ ස්තුති කරනවා මේ සවස දිව්‍යන් වහන්සේගේ කරුණාව මහත් කරුණාවයි ගංගාවේ ගලන්නා වූ කරුණාවේ ගංගාවේ අංශු මාත්‍රයක් ඔබ සම බෙදා ගන්න සුදාත්මයන් වහන්සේ මට කියා දෙන පරිදි මම ඔබ සමග උන්වහන්සේගේ කරුණාව ක්‍රියාවන් උන්වහන්සේ කරුණාවේ පුදුම ක්‍රියාවන් अंशु मात्रक मिदान साधन दिव्यनाथ स्तुति वේවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරි දිව්‍යනාථගේ දරුවෙක් අපි හැම කෙනෙක්ම අපි හැම දරුවෙක්ම හැම ක්‍රිස්තියානි දේව දරුවෙක්ම දිව්‍යන් වහන්සේ ඉදිරියේ අපි යමක් විමසුවොත් උත්තර දෙන්න ආකාරය තමයි දිව්‍යන් වහන්සේගේ කරුණාව දිව්‍යන් වහන්සේගේ කරුණාවෙන් තමයි අපි ජීවත් වෙන්නේ දිව්‍යන් වහන්සේගේ කරුණාවෙන් තමයි අපි අද මේ ස්ථානයේ අපි සිටින්නේ මුලතරම් ප්‍රේමයෙන් මුලතරම් මහත් වූ කරුණාගුණයෙන් පිරුණා දෙවි කෙනෙක් අපිට සිටින්නේ දෙවියන් වහන්සේ. ඒ මහිමාන්විත දෙවි ස්වාමීන් වහන්සේ එදා කාලේ පටන් මේ මොහොත දක්වා උන්වහන්සේ පසුර සිදුවන දේ ගැන උන්වහන්සේ අපිට මහත් වූ දයානුකම්පාව කරුණාවකින් උන්වහන්සේගේ වචනේ අපි විග්‍රහ කරලා තියෙනවා. අපි කොයි ආකාරයකද උන්වහන්සේ සමග ජීවත් වෙන්න අවශ්‍ය කොයි ආකාරයකද අපි දෙවියන් වහන්සේගේ අභිමුඛේ ඒ වගේම අපේ ජීවිතය අපි හැඩගැස ගන්න ඕන ආකාරය දෙවියන් වහන්සේ අපිට කියා දීලා තිබෙනවා බලන්න දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පිරිච්ච මිනිසයා දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පූර්ණ වූ උන්වහන්සේගේ දරුවා කොයි ආකාර ජීවත් වෙනවද දෙවියන් වහන්සේගේ දරුවන් සිටින්නේ කොතනද? දෙවියන් වහන්සේගේ දරුවන් රැස්ව සිටින්නේ කොයි ස්ථානයේද? දුවගෙන එනවා. දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්නේ ඇයි? දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පූර්ණ වෙලා සිටිනවා. ශක්තිමත් වෙලා සිටිනවා. ඔබවත් වෙලා සිටිනවා. මේ මහත් වූ දෙවියන් වහන්සේට අපිට උන්වහන්සේ ආමන්ත්‍රණය කරන්න උන්වහන්සේ අවස්ථාව දීලා තියෙනවා මේ විශ්ව ලෝකාර දෙවියන් වහන්සේ අබ්බා පියාණනි කියා ආමන්ත්‍රණය කරන්න උන්වහන්සේගේ කරුණාව අපේ හදවත් උන්වහන්සේ වගුරුවලා තියෙනවා මොනතරම් ප්‍රේමයක් මොනතරම් කරුණාවක් අපි මොනවාද දෙවියන් වහන්සේගේ කරුණාව ගැන දන්නේ උන්වහන්සේ කියන බහු වචනේ සදාන් කරනවා කරුණාව උන්වහන්සේගේ හදවතේ නිදහස් වෙන කරුණාවන් අධිකයි අප්‍රමාණයි ඒ කරුණාවට විදේශව සිටින සෙනගක් වෙන්න අවශ්‍ය නැහැ අපි මෙතරම් මහ ප්‍රේමයෙන් කරුණාවන් දැනෙන මාසක වට කරලා තිබෙනවා ඇයි අපි විනාශ නොවි සිටින්නේ උන්වහන්සේ මහත් කරුණාව නිසා උන්වහන්සේගේ දයානුකම්පාව අප්‍රමාණයි අපි හැම කෙනෙක්ම දන්නවා උන්වහන්සේ අපිට ජීවත් වෙන සපයලා දීලා තිබෙනා වූ මේ වටපිටාව. එදා ආදම් ඒව දෙවියන් වහන්සේගේ මහිමේ හිණ වෙලා දෙවියන් වහන්සේ අකීකරු වෙලා දෙවියන් වහන්සේගේ ඈත් වෙලා ඒ ගස් අතරේ සැගවලා හිටියා. අපි හිතන විදිහට අපි දන්නවා දිවා කාලේ සවස් වෙලේ ඒ
දෙවියන් වහන්සේ සමග ආදාම් සමයව කතා කරන්න පුරුදු වෙලා තියෙන්නේ නැති. නමුත් අකීකරණ වුණාට පස්සේ ඔවුන් සැඟවුණා. ඇයි? දෙවියන් වහන්සේට විරුද්ධව ඒ උන්වහන්සේගේ කරුණාවෙන් විදේශීව සිටිය බව ඔවුන්ට වැටහෙන්නේ නැති. දෙවියන් වහන්සේ මොනතරම් ප්‍රේමයකින් ආදාම්ව ඒව සෙව්වද? ආදාම් ඔබ කොහෙද? ආදාම් මොකද්ද දුන්නු උත්තරේ? ආදාම් කියනවා අපි පව් කළා බැවින් ඔබ වහන්සේගේ අපි සැඟවුණා. ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි සකල මනුෂ්‍යයන්ට ගැලවීම දෙන්න දෙන්නා දෙවියන් වහන්සේගේ කරුණාව ප්‍රකාශ වෙලා තිබෙනවා. මහත් කරුණාවක් උන්වහන්සේ වගුරුවල තියෙන සියලු මනුෂ්‍ය ජාතීන්ට මහත් සේවකට උන්වහන්සේ කරුණාවක් විදහාස් කරලා තිබෙනවා. දෙවියන් වහන්සේ අඳුරන්නා වූ සෙනග අද දෙවියන් වහන්සේ කරුණාවෙන් ඈත් වෙලා අද සැඟවෙලා මුළු ලෝකෙම මේ කොරෝනා වසංගතය නිසා බියටපත් වෙලා තිබෙනවා. අපි කොයි ආකාරයෙන්ද දෙවියන් වහන්සේ ප්‍රශංසා කරේ මේ කොරෝනා වසංගතෙට ඉන්න කලින් අපගේ සැඟෙන ස්ථානය අපගේ සැඟෙන බලකොටුව උන්වහන්සේ. නමුත් අද දවසේ බලන්න ගොඩ බොහෝ දේව සභාවන් වල දෙවියන් වහන්සේගේ දරුවෝ සැඟවිලා. දෙවියන් වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න බය වෙලා එන්නේ වටේම යනවා. වටේම යන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් බයයි. දෙවියන් වහන්සේ කොපමණ දුකකින් වේදනාවකින් සිටිනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපගේ හදවත් වලට කට්ටු කරලා බලන්න. අපි කොතරම් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඈත් වෙලා තිබෙනවද කියලා. නමුත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පූර්ණ සිටින මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ අභිමුඛ සොයනවා. උන්වහන්සේ වර්ණනා කරනවා. උන්වහන්සේගේ ක්‍රියාවන් ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේගේ උපවත්‍ර සිටින මනුෂ්‍යයා තුලින් අනිත් මනුෂ්‍ය දකින්න යනවා. මෙන්න දෙවියන් වහන්සේගේ දරුවෙක්. මෙන්න දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්. මෙන්න ජීවනයේ ප්‍රාණය ජීවනයේ දරන්නා වූ සෙනග අපි තුලින් ඒ ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වෙන්න අවශ්‍යයි. ඒක තමයි දෙවියන් වහන්සේගේ කරුණාව. සියලු මනුෂ්‍යයන්ට ගැලවීම දෙන්නා වූ ඒ දෙවියන් වහන්සේගේ කරුණාව ප්‍රකාශ වෙනවා. ආමේන්. හalleluya. අපි බලමු දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේගේ කරුණාව ලබන්නා වූ මනුෂ්‍ය කොයි ආකාරයේද? දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පිරී සිටින මනුෂ්‍යෙක් කොයි ආකාර සිටීතුද? අපි පොඩ්ඩක් කියවමු දෙවියන් වහන්සේගේ වචනේ නිම්යා පොතේ 23 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ 23 වෙනි පරිච්ඡේදයේ සතනෝද දොළොස්වෙනි පදේ ඉඳලා අපි පොඩ්ඩක් බලමු. සමාවෙන්නේ නිඥා පොතේ 33:12. අපි පොඩ්ඩක් කියමු 33:12 ඉඳලා ටිකක් ටිකට දොළොස්වෙනි පරිච්ඡේදයේ සිට මොසෙස් ස්වාමීන් වහන්සේට කතා කොට බැලුව මැනව ඔබ වහන්සේ මේ සෙනග ගෙන යන්නයි මට කී නමුත් මා සමග යවන්නේ කවරෙක්දයි මට නොදැන්නෝසේක. එසේ වී නමුත් නාමයෙන් නුඹ අඳුනමි කියා මා ඉදිරියේ නුඹට කරුණාව ලැබුණේ කියා ඔබ මට කීසේක. එබැවින් මට ඔබ ඉදිරියේ කරුණාව ලැබී තිබේ නම් ඔබ ඉදිරියේ මට කරුණාව ලැබෙන හැටියට මා විසින් ඔබ හැඳිනා ගන්නා පිණිස ඔබගේ මාර්ගයන් දැන් මට පෙන්වුව මැනව. මේ ජාතිය ඔබගේ සෙනග බවත් සැලකුව මැනවයි කීවේය. උන්වහන්සේද මම නුඹ සමග ගොස් නුඹට නිවාඩු දෙන්නෙමි කීසේක. ඔහු ඔබ වහන්සේම නොයනසේක් නම් මෙතනින් අපගෙන නොගිය මැනව. මක්නිසාද මට ඔබගේ සෙනගට ඔබ ඉදිරියේ කරුණාව ලැබී තිබෙන බව දැනගන්නේ කුමකින්ද? අප එනම් මාද ඔබගේ සෙනගද භූමිය මතු පිට සිටින මුළු සෙනග කෙරෙන් වෙන් කරනු ලබන ලෙස අප සමග ඔබගේ යාමේ නොවේදැයි උන්වහන්සේට කීසේක. ස්වාමීන් වහන්සේද නුඹකින් මේ දේ කරන්නෙමි. මක්නිසාද නුඹට මා ඉදිරියේ කරුණාව ලැබී තිබේ.
නාමයෙන්ද නුඹ අඳුනන්නෙමි මෝසෙස්ට කීසේක. ආමේන්. බලන්න දෙවියන් වහන්සේගේ මහත් කරුණාව මේ භූමි තලයේ මේ සමස්ත මේ ලෝකෙම මේ සෙනගකින්ම අපිව දෙවියන් වහන්සේ අපිව වෙන් කරගත් එකම නෙමෙයිද උන්වහන්සේගේ මහත් කරුණාව. පින්වන්ත සහෝදර සහෝදරියනි උන්වහන්සේ මේ මිනිස් සංගතියෙම අපිව පමණක් උන්වහන්සේ වෙන් කරගෙන තිබෙනවා. උන්වහන්සේ වචනේ සඳහන් වෙනවා මගේ අල්ලේ මම උඹගේ නම කොටාගෙන තිබෙනවා කියලා. මොනතරම් කරුණාවක් උන්වහන්සේ අප ප්‍රකාශ කරලා තියෙනවද? අපගේ නාමය අපගේ නම මම උඹගේ නාමයෙන් අඳුරනවා. මෝසෙස් දෙවියන් වහන්සේ මොනතරම් කරුණාව විදහාස කරලා තියෙනවද? ඇයි මෝසෙස්ට ඒ වගේ කරුණාවක් දෙවියන් වහන්සේ විදහාස කරේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ කරුණාව ලබන්න මෝසෙස් තුල තිබුණ දේ මොකද්ද? මෝසෙස් ඇවිල්ලා මිසරේ සතර ශාස්ත්‍රයෙන් ඉගෙනීම ලබලා ඒ සැප සම්පත් අතහැරලා දෙවියන් වහන්සේගේ දරුවෝ සමග දුක් විඳින්න දෙවියන් වහන්සේගේ දරුවන්ව නිදහස් කරගෙන යාමට දෙවියන් වහන්සේ තෝරාගත්ත මිනිස්සෙක්. දෙවියන් වහන්සේගේ කරුණාව කිතරම්ද කිව්වොත් ආබ්‍රහම්ට ඊසාක යාකොබ්ට උන්වහන්සේ දුන්නව පොරොන්දිෂ්ඨ කරන්න දෙවියන් වහන්සේ විශ්වාසවන්ත සිටියා. මෝසෙස් දෙවියන් වහන්සේ තෝරගත්තා. නමුත් මෝසෙස් තෝරගන්න විශේෂ හේතු බලන්න මෝසෙස්ගේ තිබිච්ච අධිකතර යටහත්කම මූර්ධ ගුණය යසායා දිවස්වරයා මොරගස්නවා ජෙරුසලම ප්‍රීතිවයන්ද නුඹේ රජ පොටොළුතරෙක් ලැබ මොළොක් ගුණෙන් යුතුව නුඹ වෙත එනසේක. බලන්න දෙවියන් වහන්සේගේ කරුණාව ලබන්නව මිනිස්සයා කොයි ආකාර සිටීදුයි කියලා අපිට මේ පරිච්ඡේදයේ කියනකොට අපිට තේරුම් යනවා. අප තුල අවශ්‍යයි දෙවියන් වහන්සේගේ කරුණාව ලබා ගන්න ඒ යටහත්කම. දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේම අපි කෙරේ සාස්ත්‍රණ අවශ්‍යයි. ප්‍රේමවත් සහෝදර සහෝදරියනි දෙවියන් වහන්සේ මෝසෙස් ගැන සඳහන් කරනවා මෝසෙස් දෙමේ මුළු පොළොව තලයේ මිනිසුන්ට වඩා අධිකතර මූර්ත ගුණයෙන් යුතු මිනිසෙක් කියලා. එවැනි මිනිසෙකුට දෙවියන් වහන්සේ කරුණාව අප්‍රමාණයි. නමුත් අද දවසේ දෙවියන් වහන්සේ විතරම මහසු කරුණාවක් අපට කරා නිදහස් කරලා තියෙනකොට අපි අද දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා අපි ලෝකේ කාරණා වලට පැටලිලා දවසේ කාරණාවලදී අපි දෙවියන් වහන්සේට දෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. නමුත් යක්ෂයා උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේගේ අපිට ලැබෙනා ওই කරුණාව වලින් ඈත් කරන්න. එතකොට අපිට ලැබෙන්නේ තියෙන දෙවියන් වහන්සේගේ උරුමයට පංගුකාරකම ලබන ප්‍රමාණය අපිට අඩු වෙනවා. 6,352ක් වගේ සෙනගකින් පිරිමි පක්ෂේ පමණක් සෙනගකින් පොරොන්දු දේශයට ඇතුළේ කී දෙනාද? බොහෝම සුළු ප්‍රමාණයක් දෙන්න යතුරුනේ. අද දවසේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් අපි මෙසේ ඈත් වෙලා සිටියොත් යේසුස් වහන්සේගේ පැමිණීමේදී අද කී දෙනා දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුමකම් ලැබෙයිද කියලා ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දෙවියන් වහන්සේගේ කරුණාව ලබන මනුස්සයා කොයි ආකාරයෙන් සිටියුද කියලා දෙවියන් වහන්සේ පැහැදිලිව අපිට සඳහන් කරනවා. මෝසෙස්ගේ ගතිගුණ දිහා බලන්න. දෙවියන් වහන්සේ කියනවා නාමයෙන් නුඹ අඳුරනමි. නුඹගේ නමින් මම ඔබව අඳුරනවා. ඒ වගේම දෙවියන් වහන්සේ අපිව මේ මුළු පොළොව තලයෙන්ම උන්වහන්සේ වෙන් කරගෙන තිබෙනවා. උන්වහන්සේගේ අසහාය වස්තුවක් ලෙස. උන්වහන්සේගේ අසහාය වස්තුව මොනතරම් ප්‍රේමයක් මොනතරම් කරුණාවක්ද අපිට ඒක වචනේ විස්තර කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ දරුවෙනි මොනතරම් කරුණාවක්ද මේ මුළු පොළොව තලයෙන් මනුස්ස ප්‍රඥාවට සිතා ගන්න බෑ. මනුස්ස ප්‍රඥාවට මේක තේරුම් ගන්න බෑ. දෙවියන් වහන්සේගේ කරුණාව උන්වහන්සේ අපිව වෙන් කරන් තිබෙනවා. උන්වහන්සේගේ අතුරුලක උන්වහන්සේ අපේ නාමය කොටාගෙන තිබෙනවා. අපේ නාමයෙන් උන්වහන්සේ අපිව අඳුරන බවට උන්වහන්සේ ප්‍රකාශ කරනවා. මේ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ විශ්වයිතිකාරයන් වහන්සේ අපි ගැන සිතන්න තරම් මොනතරම් ප්‍රේමයක් කරුණාවක් උන්වහන්සේ අපේ හදවත් වලට වගුරවලා තියෙනවා. එවැනි අවස්ථාවක අපි
දෙවියන් වහන්සේට ගෞරවය දෙනවද? ප්‍රේමවන්ත සහෝදරයනි, දෙවියන් වහන්සේගේ සභාවේ අපි ඇවිල්ලා වුණත් අපි ප්‍රශංසා කරන්නත් බැරි වෙලා තිබෙනවා. ගීතාවලියේ එක පදයක් මට මතක් වෙනවා. දාවීද් තුමා සුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන කියනවා, ස්වාමීනි ඔබ වහන්සේට කට අරිනවට උපකාර කරගෙන මම ඔබ වහන්සේට ප්‍රශංසාව දක්වනවා. වලට බහින කිසි කෙනෙක් ප්‍රශංසා කරන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට. වලට බහින්නා කෙනෙක් සිටිනවද? දෙවියන් වහන්සේව ගෞරව කරන්න බැරි වෙලා තිබෙනවා. මුඛය වැහිලා තිබෙනවා. ඇයි? යක්ෂයා කැමති නැහැ දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනකොට. දෙවියන් වහන්සේ අපිට දුන්නු කරුණාවෙන් අපි ප්‍රයෝජන ගන්නේ. දෙවියන් වහන්සේ අපිට දුන්නු කරුණාවෙන් අපි ලං වෙලා උන්වහන්සේගේ හදවතේ උස්ම හදවතේ උණුසුම අපි තේරුම් ගන්නේ. ඒ නිසා දවසේ අපිට වුණා විදියට අපි ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ කරුණාවෙන් ඈත් වෙලා. දෙවියන් වහන්සේ මොසස්ට කියනවා උඹේ මෘදු ගුණය නිසා මගේ කරුණාව පෙන්වන්න යනවා. මම නුඹ සමග ගොස් නුඹට නිවාඩු දෙනවා. නාමයෙන් මම ඔබ අඳුරනවා. දෙවියන් වහන්සේගේ නිතරම ප්‍රේමයක් කරුණාවක් උන්වහන්සේ අපට වගුරුවලා දී තිබෙන ප්‍රේමවත් සහෝදරයනි, අපි හැරෙන්න අවශ්‍යයි. අපගේ හදවත් ඉරාගෙන අපි යටහත් වෙන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ කරුණාවෙන් පිරෙන්න. යේසුස් වහන්සේ උන්වහන්සේගේ මහත් සමාදාන කරුණා ගුණය උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා. යේසුස් වහන්සේ එකයි කිව්වේ පුංචි ළමයිව ලං කරගෙන උඹලා හැරි මේ ධර්මයක් වගේ නුනොත් දේව රාජ්‍ය උරුමකම් ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන දෙවියන් වහන්සේ රාජ්‍ය උරුමකම් ලබන්න පුංචි ධර්මයක් වගේ වෙන්න අවශ්‍යයි. පුංචි ධර්මයක් වගේ යටහත් වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ මොසස්ට කියන මගේ සියලුම ගුණවන්තකම නුඹ ඉදිරියේ යන්න සලස්වනවා. මගේ කරුණාව නුඹට පෙන්වනවා. නුඹ මාගේ කරුණාව දැනගන්න සලස්වනවා. දෙවියන් මොසස් කියනවා, ස්වාමිනී ඔබ මට මා සමග යන බවක් කියා දුන්නා. නමුත් ඔබගේ කරුණාව මට පෙන්වන්න, දෙවි මාර්ගය මට පෙන්වන්න. මම වහන්සේ අඳුර ගන්න අවශ්‍යයි. මේ මාර්ගය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි දෙවියන් වහන්සේ අපිට දායද කරවේ උතුම් ත්‍යාග. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙන් අපි ඒ කරුණාවේ පූජාවෙන් දෙවියන් වහන්සේට ලං වෙන්න උන්වහන්සේ අපිට කරුණාවක් නිදාස් කරගෙන තිබෙනවා. ඒ පූජාව කාරණා කොටගෙන අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ උරුමකම් ලැබෙන පිණිස යක්ෂයාගේ සියලු දුෂ්ටකම් වලින් අපි ඈත් වෙන්න පිණිස උන්වහන්සේ අපිට මහත් කරුණාවක් නිදාස් කරගෙන තිබෙන පිළිවෙල සහෝදර සහෝදරියනි. නමුත් අද කාලේ දෙවියන් වහන්සේගේ කරුණාව එදා ඊශ්‍රායල් සෙනගවගේ දෙවියන් වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවා ගත්තා වූ බොහෝ සෙනගක් සිටිනවා. යුදස් පොතේ 1:4 සඳහන් වෙනවා දෙවියන් වහන්සේගේ කරුණාව සල්ලාලකමට හරවාගත් සෙනගක් අද බොහෝසේ වර්ධනය වෙන්න යනවා. එදා ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේගේ මහත් ආශ්චර්යය දැක්ක, ඇස් වලින් දැක්ක, කන් වලින් ඇසුණා. නමුත් රාම්වස්සෙක් සාදාගෙන දෙවියන් වහන්සේට අකීකරුණා. දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඈත් වුණා. දෙවියන් වහන්සේට විරුද්ධව එක් කරන්න පුළුවන් සීලාකාර පාපයන් වල යෙදී සිටියා. අපිට දෙවියන් වහන්සේට ළඟ වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ මහත් සමාදානය අපිට ලැබෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කිරීමේ අපි උන්වහන්සේගේ නාමය දැනගන්න අවශ්‍යයි. උන්වහන්සේගේ නාමයෙන් අපි ලං වෙන්න අවශ්‍යයි ප්‍රේමවත් සහෝදරි සහෝදරියනි. හලෙලුයා. අපගේ රජ කවුද? අපගේ රාජුගේ රජතුමාණන් වහන්සේ කවුද? අපගේ රජුගේ රාජෝත්මයන් වහන්සේ මහිමාන්විත යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. උන්වහන්සේ අපගේ රාජෝත්මයන් වහන්සේ. දෙවියන් වහන්සේ කියනවා දෙවියන් වහන්සේගේ කරුණාව උන්වහන්සේ පෙන්වන්න රජතුමා අපගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තිස්ස අපි බලනකොට ඒ රජතුමාගේ කරුණාව ලබන්න වූ සියලු මනුෂ්‍ය ආශිර්වාදවත් මනුෂ්‍ය ඒ රාජතුමාගේ කරුණාව ලබන්න වූ සෙනග දෙවියන් වහන්සේගේ ඒ රාජ පුත්‍රයෙක් ලෙස
ඒ රාජ මේසේ කණ්ඩ කෑම කණ්ඩ යනවා. අපි සූදානම් වෙන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේදී උන්වහන්සේ සමග පංගුකාරකම ලබන පිණිසයි. ඒ නිසා අපගේ ජීවිත අපි වෙනස් කරගන්න අවශ්‍යයි. අපගේ ජීවිත අපේ හදවත දෙවියන් වහන්සේ සමගම සම්බන්ධ වෙන්න අවශ්‍යයි. අපි එක පදයක් කියවමු. 2 සාමුවෙල් පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 3 ඉඳලා පොඩ්ඩක් අපි කියවන්න බලමු. රාජ්‍යද සාවුල්ගේ වංශයෙන් කිසිවෙක් තව ඉතුරුව නැද්ද? ඉතුරුව නම් මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමි කීවේය. ශීකාද යොනතාන්ගේ පුත්‍රයෙක් තවුන සිටි. ඔහු පාදකුරු වූ කෙනෙක් යයි රජුට කීවේය. එවිට ඔහු කොතනදැයි රජ ඔහුගෙන් ඇසුවේය. හalleluya. බලන්න දාවිද්තුමා සඳහන් කරනවා යොනතාන්ගේ පුත්‍රයෙක් සාවුල්ගේ පුත්‍රයෙක් තවත් ඉතුරු වෙලා තියෙනවා. මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්න යනවා. ඔබ දන්නවා රාජාවලිය කියවනකොට රජ කෙනෙක් පත් වුණාට පස්සේ හිටපු රජතුමාගේ ඒ රාජවංශය නැති කරලා දානවා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අද දවසේ අපේ ජීවිතවල මොනවද කරන්නේ? පාපේ, ශාපේ, දෙවියන් වහන්සේගේ මහිමේ ඈත් වෙලා සිටියව අපව උන්වහන්සේ අපව ලං කරගෙන උන්වහන්සේ කියනවා මම කැමතියි ඔබට දෙවියන් වහන්සේ පෙන්වන්න. දෙවියන් වහන්සේගේ රාජ්‍ය උරුම කරන ලබන පිණිස ඔබ දෙවියන් වහන්සේට සමාදාන කරලා දෙන්න මම කැමතියි. අපි කැලල් තියෙන්න පුළුවන්, අපි කොර වෙන්න පුළුවන්, අපි නොඑක ආකාර පාපේ රැහැන් වලින් වැටි ඇලි ගලී තිබෙන්න පුළුවන්. නමුත් ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව, උන්වහන්සේ නිදහස් කරනා වූ කරුණාව අපි සෑම කෙනෙක්ම දෙවියන් වහන්සේව දකින්න යනවා. ඒ කරුණාවෙන් අපි ඔබවත් වෙන්න යනවා. දාවිත් කියනවා ඒ සිබානම් වැඩකාරයගෙන් කියනවා ඔහුව කැඳන් එන්න මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව මම පෙන්වන්න යනවා. ඒ මෙපිබෝෂෙත් දෙවියන් වහන්සේගේ දාවිද්ගේ රාජමේසේ රාජ පුත්‍රයෙක් ලෙස ඒ කෑම කන්න වාඩි වෙනවා. මොනතරම් අගනේ මොනතරම් මහත් දෙයක්ද දෙවියන් වහන්සේ අප වෙනුවෙන් ජීවිතේ අප වෙනුවෙන් දෙවියන් වහන්සේ කරන්න යන්නේ. අපගේ ජීවිත වෙනස් වෙන්න අවශ්‍යයි. අපගේ ජීවිත දෙවියන් වහන්සේගේ කරුණාවට පාත්‍ර වෙන්න අවශ්‍යයක් වෙන්න අවශ්‍යයි. බලන්න අද දවසේ මුළු ලෝකෙම මේ සෙනග මේ ඉතාලියේ විතර බලන්න අපි ලංකාවේ වුණා දෙවියන් වහන්සේගේ දේව සේවය තහනම් කරලානේ ඒගොල්ලෝ පවා බය වෙලා තිබෙනවා. ඔබගේ දෙවියන්ට කන්නරව් කරන්න මේ කොරෝනා වසංගතේ ඒව තහනම් කරන දේව මෙහෙයන්. නමුත් අපගේ දේව සෙනග තමන්ගේ සියලු ආකාර වැඩ කරනවා. ළමයි ඉස්කෝලේ දාන සුපර් මාකට් යනවා. තමන්ගේ රැකිරක්ෂාවට යනවා. දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ඉන්න බය වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගේ අභිමුඛ බාහනක ස්ථානයක් බව ඒගොල්ලන්ට තේරිලා. මේ දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන සෙනග මොනතරම් කනගාටුව කාරණාවක්ද? මොනතරම් දුකට පත්වන කාරණාවක් දෙවියන් වහන්සේ පවා අපිට අවශ්‍ය අපගේ ජීවිත හැඩගස්ව ගන්න අපේ ජීවිත හැරෙන්න අවශ්‍යයි දෙවියන් වහන්සේ විතර. අපේ ජීවිතයේ යටහත්කම, මෘදුකම, ගුණවන්තකම අපේ තුල තිබෙන්න අවශ්‍යයි. අපි එතකොට දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පිරුණු මිනිස්සු වෙන්න හදනවා. කරුණාවෙන් පිරුණු සෙනගක් වෙන්න යනවා. මිනිස්සු අපි දිහා බලලා මෙන්න දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා කියන්න යනවා. අපි ආලෝකයේ හැසිරෙන්න අවශ්‍යයි. අපි තුලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ප්‍රකාශ වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ මහිමය දකින්න අවශ්‍යයි. සෙනග සියලු ಜಾති මුළු ලෝකෙම මේ අවසාන කාලවල ගැන සෑම කෙනෙක්ම දේවදාසෝ කතා කරනවා. අපි අදයි කියන දවස දක්වා අපි ස්ථිර සිටින්න අවශ්‍යයි. අදයි කියන දවස දක්වා අපි සූදානම් වෙලා සිටින්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ ධර්මයෙන්. අපි සූදානම් වෙන්න අවශ්‍යයි. අපේ හදවත් දෙවියන් වහන්සේට විවර කරන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනේ ගීතාවලිය 85:10 කියනවා කරුණාවත් සැබෑකමත් වුණොත් සිපගත්තේ. කරුණාව පොළවෙන්
හටගත්තේ. ධර්මිෂ්ඨකම ස්වර්ගයේ සිට බලනවා. අපි කරුණාවෙන් පූර්ණ සිට මිනිස්සෙක් නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවේ පූජාවෙන් අපි ධර්මිෂ්ඨ කරනු ලබනකොට ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට බලන්නේ අපි දිහා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ දිහා බලන ආකාරයට. උන්වහන්සේගේ පැමිණීමේදී අපි කොයි ආකාර වෙන්නේද කියලා ලියවිලි සඳහන් වෙනවා. දෙවියන් වහන්සේ බලන ප්‍රකාරයට අපි දිහා ක්‍රිස්තුස් වහන්සේ වගේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ උසමහත් අපි වර්ධනය වෙන්න අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේ වගේ ගුණවන්තකම මොළොක් ගුණේ උන්වහන්සේ රජුගේ රජතුමාන නමුත් උන්වහන්සේගේ තිබුණා මොළොක් ගුණේ යටහත්කම පරිසවරු පූජකයෝ ඉදිරියේ මොනතරම් යටහත් නිශ්ශබ්ද සිටියද ඒ දෙවියන් වහන්සේගේ නියම ඉෂ්ට වෙන පිණිස අපිට අවශ්‍යයි අපගේ හදවත් දෙවියන් වහන්සේට ලං කරගන්න. උන්වහන්සේ වෙන දෙයක් කිසි දෙයක් නෙමෙයි ඉල්ලන්නේ. උන්වහන්සේ මේකට සදාන් කරනවා එම්බා මිනිස්සු නුඹේ ඉල්ලන්නේ මොකද්ද? ධර්මිෂ්ඨකම් කිරීම යටහත් ලෙස හැසිරීම ඒ කරුණාවට ප්‍රේම කිරීමක් නොවේද? අපි මේ පදේ පොඩ්ඩක් කියමු. මේ කල්පෝතේ 6 වෙනි පරිච්ඡේදයේ අට ඉඳලා පොඩ්ඩක් කියමු. දෙවියන් වහන්සේ අපේ ජීවිතවල බලාපොරොත්තු වෙන උන්වහන්සේ යටහත්කම. උන්වහන්සේ අපි ඉල්ලන්නේ නැහැ. අපේ මල් වට්ටියක් ඉතිබන්දන්වත් පූජාවල්වත් උන්වහන්සේ අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ යටහත්කම මු르දුකම මොළොක් ගුණය අපි බලාපොරොත්තු. නමුත් අද දවසේ අපි දෙවියන් වහන්සේට විරුද්ධව අපි මිනිස්සු අපි ලොකු මිනිස්සුයි කියලා හිතාගෙන ඉන්න අවසරයක් තිබෙනවා. දෙවියන් වහන්සේගේ ඈත් දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් වලට විදේශිව දෙවියන් වහන්සේගේ ක්‍රියාවන් ගැන අවබෝධයක් නැහැ. අපි පොඩේ පොඩක් කියමු. මේක පොතේ එයිබා මිනිසය යහපත මොකද කියා උන්වහන්සේ නුඹට පෙන්වා තිබේ. ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේම වීමත් නුඹේ දෙවියන් වහන්සේ වෙතද යටහත් ලෙස හැසිරීමත් මිස ස්වාමීන් වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද? ගන්න දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලන්නේ මොකද්ද? කරුණාවට ප්‍රේම කිරීම. කරුණාව කවුද? කරුණාව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ. අපගේ හදවතට වැටෙන මේ කරුණාව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ. දෙවියන් වහන්සේ වචනේ පැහැදිලිව සඳහන් කරනවා. ඒ කරුණාව ක්‍රිස්තුස් යේසුස් වහන්සේ සකල ජාතීන්ට ගැලවීම ගෙන දෙන්නා වූ දෙවියන් වහන්සේගේ කරුණාව ප්‍රකාශ වී තිබේ. අපි මේ පදේ පොඩ්ඩක් කියමු. තීතස් 2:11 අපි පොඩ්ඩක් කියමු. දෙවියන් වහන්සේගේ කරුණාව ප්‍රකාශ වෙලා තිබෙනවා. ඒ කරුණාව විවස්ථාවේ සම්ප්‍රාප්තිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඇතෙහිල්ල කරුණ කොටගෙන තමයි අපිට දෙවියන් වහන්සේට ලං වෙන්න තිබෙනා වූ ඒ කරුණාව ඒ ධර්මිෂ්ඨකම උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේට ප්‍රේම කරන මිනිසයා අනිත් සියලු දේ සම්පූර්ණ කරනවා ධර්මයේ අනිත් සියල්ල සම්පූර්ණයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයෙන් උපවාස කර සිටිනා වූ දේව දරුවා අනිත් සියල්ල ගණන් ගන්න දෙවියන් වහන්සේට ලං වෙන්න හදවත පිළියෙල කරගන්නවා. දෙවියන් වහන්සේගේ කරුණාවෙන් උපවත් වෙන්න මනුෂ්‍යයාගේ ප්‍රකාරය ඒකයි. අපි පදේ පොඩ්ඩක් කියමු. තීතස් දෙකේ දෙවෙනි පරිච්ඡේදයේ 11 ඉඳලා පොඩ්ඩක්. මක්නිසාද සියලු මනුෂ්‍යයන්ට ගැලවීම ගෙනෙන්නා වූ දෙවියන් වහන්සේගේ කරුණාව ප්‍රකාශ වී තිබේ. අභක්තිකමකද ලෞකික තෘෂ්ණාද එපා කර ආශිර්වාදවල බලාපොරොත්තුව ගැන මහෝත්තම දෙවියන් වහන්සේගේද අපගේ ගැලවුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේද තේජස්සේ ප්‍රකාශ වීම ගැන බලා සිටිමින් සිහියෙන් යුක්තව ධර්මිෂ්ඨ ලෙසද භක්තිමන්ත ලෙසද මේ ලෝකේ ජීවත් වන පිණිස ඒ කරුණාව අප දැනුනතිකම් කරන්නේය. උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨකම් වලින් අප මුදා යහපත් ක්‍රියා ගැන ජීවිත වූ සෙනඟ ස්වකීය සම්පත් කොට පවිත්‍ර කර ගන්න පිණිස අප උදෙසා තමන්ව දුන්සේක. ආමේන්. ඒ කරුණාව
ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති කරුණාව තමයි අපිව දැනෙමිතිකම් ඇති කරන්නේ. අපිව දැනුම ලබන්නේ. අපිව දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඔබවත් පෙන්වා දෙනවා. ඒ කරුණාව තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියලු මනුෂ්‍යයන්ට ගැනීම ගෙන දෙන්නා වූ කරුණාව. ඒ කරුණාව ලබන්න සුදුස්සෝ සිටිනා වූ අපි මෙතරම් දුරට දෙවියන් වහන්සේගේ විරුද්ධකම් කරනවා නම් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ පැහැර හරිනවා නම් මොනතරම් කනගාටුවත් අයියෝ අපිට දුක් වේ මෙච්චර දුර ඇවිල්ලා අපිට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී අපිට යන්න නොහැකි වුණොත් මොනතරම් අභාග්‍යයක්ද දෙවියන් වහන්සේගේ දරුවෙනි අපි ගැන දෙවියන් වහන්සේ හොඳ ආකාර දන්නවා අපේ නාමය අපගේ යාඥි අපගේ හිස්සකෙස් පව උන්වහන්සේ ගණන් කරලා තිබෙනවා අපිට යමක් වැදෙනවා නම් ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි අපිට ලැබෙන්නේ අපිට බලෙන් කිසි දෙයක් ලබා ගන්න බෑ දෙවියන් වහන්සේ අදිනු කෙනෙක් මිස දෙවියන් වහන්සේට ලං වෙන්න බෑ මොනතරම් ලෝකේ ප්‍රඥාවන්ත සෙනගක් සිටිනවද ප්‍රඥාවන්ත මිනිස්සු සිටිනවද නමුත් දෙවියන් වහන්සේ මේ තෝරාගත් උසෙනක මොනතරම් අගනේද උන්වහන්සේගේ දැහැතෙහි අනර්ථ වස්තුවක් ලෙස උන්වහන්සේ අපිව තෝරාගෙන තිබෙනවා දෙවියන් වහන්සේගේ ස්වභාවය මොනතරම් මොන අවස්ථාවක හරි සේවයක් අපිට තිබෙනවා නම් ඒක දෙවියන් වහන්සේමයි අපිට ලබා දෙන්නේ හග්ගීගේ පුත්‍ර අදෝනියා බලන්න එයා කුළුඳුලා දාවිද්ගේ කුළුඳුලා මොනවද කිව්වේ මම රජ වෙනවා මම රජ වෙමි කියවි 50 දෙනෙක් තෝරගෙන පෙරටුව දුහන්න අස්විතරේ රවාගෙන යෝආබ්යි අභියන්තර පූජකයව කැඳවලා පූජාව පුදරා මම රජ වෙමි ගමන්න උත්සාහ කරා අපි වැඩකාරයෝ අපිත් යමක් කරන්න පුළුවන් සෙනග අපිට පුළුවන් යමක් කරන්න නම් දිව්‍යන් වහන්සේ කැමැත්ත එක නෙමෙයි දිව්‍යන් වහන්සේ දෙන්න වෙලාවක් තියෙනවා දිව්‍යන් වහන්සේගේ කරුණාවට පාත්‍ර වෙන මිනිස්සයා බොහෝ යටහත් වෙන මිනිස්සෙ මෘදුකමේ මිනිස්සෙ කරුණාවන්තකමෙන් පූර්ණ වෙච්ච මිනිස්සෙ දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් වෙන්නේ ආකාරයෙන් මෝසස් මොනතරම් බලවත් ක්‍රියාවක් කළාද බලවත් ක්‍රියාවන් කරමින් දෙවියන් වහන්සේගේ සෙනගව ඒ පොරොන්දු දේශේ කරා ගෙවියන්ද මෝසස් ක්‍රියා කළා දෙවියන් වහන්සේට සාක්ෂි දරන අවශ්‍ය අපේ ජීවිතේ දෙවියන් වහන්සේ කියන්නේ ඒකයි මෝසස් දෙමේ අධිකතර මූර්ත ගුණයුක්ත මිනිස්සෙ මුළු පොළොව තලයේ මෝසස් වගේ කෙනෙක් නැහැ දෙවියන් වහන්සේ මිත්‍රෙක් සමග කතා කරන නිසා මෝසස් සමග දෙවියන් වහන්සේ කතා කරා එයි ඒ තරම් යටහත් ගතිගුණක් තියෙන කෙනෙක් මූර්ත ගුණයුක්ත කෙනෙක් අද අපේ ජීවිත කොයි ආකාරයක් තිබෙනවද කියලා පොඩ්ඩක් හදවත කට්ටු කර බලන්න දෙවියන් වහන්සේගේ කරුණාව ලබන මිනිස්සෙක් වෙන්න අවශ්‍යයි අපි ජීවිතේ. ඒ කරුණාව ගංගාවෙන් අපි පෙගෙන්න අවශ්‍යයි. අපගේ හදවත් යටහත් කරගන්න අවශ්‍යයි. යේසුස් වහන්සේ කොතරම් යටහත් ලෙස දෙවියන් වහන්සේගේ ක්‍රියාව දෙවියන් වහන්සේගේ ක්‍රියාවෙන් වචන ඉෂ්ට වෙන පිණිස පුරුෂ පූජාව දක්වා යටහත් වුණා. දෙවියන් වහන්සේට කීකරු වුණා. අපගේ ජීවිතත් ඒ ආකාරයෙන් වෙනස් වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ කියන්නේ ඒකයි දීකාගේ පොතේ ඉම්බා මිනිස්සය ඔබ ගිහිල්ලා වෙන දෙයක් නෙමෙයි යටහත් ලෙස හැසිරීමක් කරුණාවට ප්‍රේම කිරීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම කරන දෙවියන් වහන්සේට ලං වෙන්න අවශ්‍ය අපේ ප්‍රේමවත් සහෝදර සහෝදරියනි ඊට උපදෙස් කියනවා මා සම්බව වෙන්නාට ජීවනය සම්බ වෙනවා දෙවියන් වහන්සේගේ කරුණාව ලබා ගන්නවා කියලා මා සම්බව වෙන්නාට ජීවනය සම්බ වෙනවා ඒ ජීවනය ඒ කරුණාව ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවේ පූජාවෙන් ධර්මිෂ්ඨ වෙන්නව මිනිසයා ඒ ජීවනය කරා ලං වෙන්න යනවා ජීවනය කරා ලං වෙන්න යනවා අපි ඒ අදෝනියා වගේ අග්ගිගේ පුත්‍ර අදෝනියා වගේ උණු වෙන්න අවශ්‍ය නැහැ දෙවියන් වහන්සේගේ සෙනගෙන් යටහත්කමින් මෘදුකමින් යුතුව දෙවියන් වහන්සේ අපිට උරුම කර දෙන්නා වූ ස්ථානයට අපි ලං වෙන්න අවශ්‍යයි යේසුස් වහන්සේ කියනවා පාපේ සිටින මිනිසයා කවුද? මම දෙවියන් වහන්සේ කරුණාව පෙන්වන්න යනවා. මම දෙවියන් වහන්සේ කරුණාවට ඔබ පාත්‍ර කරන්න යනවා. එවිට රාජ පුත්‍රයෙක් ලෙස දේව අභිමුඛ දෙවියන් වහන්සේගේ මේසේ කෑම කන්ද සලස්වනවා. අපි සෑම හදවතක්ම දෙවියන් වහන්සේගේ යටහත් කරගන්න අවශ්‍යයි.
සෑම ආත්මයක්ම දෙවියන් වහන්සේ ඉදිරියේ ඔපවත් කරන්න අවශ්‍යයි. මිනිස්සු දකින්න යනවා මෙන්න දෙවියන් වහන්සේගේ දරුවෝ. මෙන්න යටහත් සෙනගක්. මෙන්න ආශිර්වාද සෙනගක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී අපි සූදානම් වෙනවා. සූදානම් සෙනගක් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඒ සූදානම් සෙනගට අපි ආයිති වෙන්න අවශ්‍ය පිරිමන්ත සහෝදර සහෝදරීනි. දෙවියන් වහන්සේගේ දරුවෝ රැස් වෙන්නේ කොයි අවස්ථාවක වුණත් පැහැර අරින්න එපා. දෙවියන් වහන්සේගේ අභිමුඛේ රැස් වෙන්න. ඒතර තමයි රැකවරණය. ඒතර තමයි ආශිර්වාදය. ඒතර තමයි දෙවියන් වහන්සේගේ මහත් දයාව කරුණා ගුණය පිරී ඉතිරි යන ස්ථානයේ අපි සත්‍යයෙන් එහි ජීවත් වෙනවා. දෙවියන් වහන්සේ දන්නේ නැද්ද මේ කොරෝනා වසංගතය ගැන? උන්වහන්සේ දන්නේ නැද්ද? උන්වහන්සේගේ දරුවන් ගැන උන්වහන්සේ දන්නේ නැද්ද? උන්වහන්සේ අවශ්‍යයි. උන්වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දෙවියන් වහන්සේ වර්ණනා කරන සෙනගක් ලෙස ජීවත් වෙනවා දකින්න. උන්වහන්සේ පැහැදිලි ලෙස කියනවා ඔබ නාමයෙන් අඳුරනවා. මගේ අත්පුල්වල ඔබගේ නාමය කොටාගෙන තිබෙනවා. අපි දෙවියන් වහන්සේ යටහත් සෙනගක් වෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ ඊළඟට කිසි දෙයක් නෙවෙයි. උන්වහන්සේ කරුණාව ලබන්නා ගරුවන් ලෙස සිටින පිණිස ඒ කරුණාවට ප්‍රේම කිරීම දෙවියන් වහන්සේ විතර යටහත් ලෙස හැසිරීම. හාලෙලූයා. දෙවියන් වහන්සේ ස්තුති වේවා. ප්‍රශංසා වේවා ස්වාමී. ස්වාමීන් වහන්සේගේ නාමයට ස්තුති වේවා. දෙවියන් වහන්සේගේ කරුණාව ප්‍රේමණීය සහෝදරක විනාඩිය බගස් වසමි දේවචනයට අපි සමාන දුන්නා. දේව කරුණාව තමයි මේ ලෝකයේ තිබෙන විශාලම සම්පත ප්‍රේමණීය සහෝදරනි. කරුණාව ලැබූ තැනැත්ති ආශිර්වාදවත් සෙනගක්. මේ ලෝකෙට දෙවියන් වහන්සේගේ පුත්‍රයා බිහි කරන්ට දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ
මේ දුෂ්ට ලෝකයේ පසු කර යන්නට මේ දුෂ්ට ශරීරය ජය ගන්නට පුළුවන් වන්නේ ඔබ වහන්සේගේ සමග සිටින බව. ප්‍රේමණීය සහෝදරයෝ, දෙවියන් වහන්සේ කිව්වා මෝසෙස් මම ඔබ සමග වෙනවා. සැබවින්ම මම ඔබ සමග වෙනවා. මම ඔබට නිවාඩු දෙනවා කියලා බයිබලයේ සඳහන් වෙනවා. තවත් පරිවර්තනය කියනවා. මෝසෙස් මම නුඹ සමග අනිවාර්යයෙන් වෙනවා. මාගේ අභිමුඛත්වය ඔබ පෙරටුවෙන් යනවා. අනිවාර්යයෙන් යනවා. එනිසා මම නුඹට සැනසීම සහනය දෙන්නේ මේ කියලා තවත් පරිවර්තනයක් කියනවා. අනිවාර්ය දෙනවා කියන ඒ පරිවර්තනය වෙනවට තවත් පරිවර්තනයක් කියනවා සහනය සැනසීම සැනසීම මම නුඹට ලබා දෙනවා. මාගේ අභිමුඛත්වය ඔබ පෙරටුවෙන් ප්‍රේමණීය සහෝදරයෝ, ඒ අභිමුඛත්වය ලබා ගන්නට ඔහු ඉන්න ස්ථානය දෙවියන් වහන්සේ දකින්න ස්ථානයක් තිබුණා. ඒ තමයි පර්වතයේ මත නැගලා ඔහු දකින්න දෙවියන් වහන්සේ පසු කර යනවා. ඔහු දෙවියන් වහන්සේගේ හස්තයෙන් වසාගත්තා. ඒ දෙවියන් පවුරු ඒ දෑත් දෙවියන් වහන්සේ වසාගෙන මෝසෙස්ට ඇසෙනවා. බතිස් හතරවෙනි පරිච්ඡේදය 6 වන පදයේ කියවලා බලන්න. ඒ කියනවා ලස්සනට සේනාවල ස්වාමීන් වහන්සේ දයාවෙන් කරුණාවෙන් පූර්ණ වූ දෙවියන් වහන්සේ, කරුණාවෙන් පූර්ණ වූ දෙවියන් වහන්සේ කියලා ඒ පර්වතයේ මත දෙවියන් වහන්සේගේ අතින් වැසී සිටින දෙවියන් වහන්සේගේ දාසයට ඔබ ඒ පර්වතයේ නම් විශ්වාස වහන්සේ මත සිටිනවා. උන්වහන්සේගේ දෙබෑමුණු ඒ පූජාවේ කරනකොට දේවාස්තයෙන් වැසී සිටින ඔබට හැඬෙන හැසෙන ඔබට හැයෙන ඒ හඬ කරුණාවෙන් පූර්ණ වූ දෙවියන් වහන්සේ මම, කරුණාවෙන් පූර්ණ වූ දෙවියන් වහන්සේ මම කියන හඬ ඔබට හැසෙන ලබන ප්‍රේමීය සහෝදරයෝ.